පොඩ්ඩක් මම කවුද කියලා පොඩ්ඩක් හඳුන්වා දෙන්න මොකක්ද කියන එක. පුතේ මේ මම වෘත්තිනේ විදියට වෘත්තිනේ ගුරුවරයෙක්. පුතේ මම මේ විදියට ඔයාලට වීඩියෝ එකක් කරන්න නැත්නම් වීඩියෝ ටිකක් කරන්න හිතුවේ. ප්‍රධාන හේතුව පුතේ වසංගත තත්ත්වය. මේ රටේ පවතින වසංගත තත්ත්වය. මොකද පුතේ අද අපිට ගෙවල් වලටලා ඉන්න වෙලා තියෙනවා. ඒත් එක්ක අපි අර පෙර ගත කරපු ජීවිතය අපිට නෑ දැන්. අපි ගෙවල් වල හිර වෙලා. ඉතින් එහෙ කියලා ඒක කියලා අපි අපේ අධ්‍යාපනය නැත්නම් අපි කරන රැකියාව හරි මොකක් හරි එක අපි නොකර ඉන්නවා නම් අපි රටක් වශයෙන් ෆේල්. අපි ඒක නිසා මොකක් හරි දැන් කරන්න ඕනේ පුතේ. ඔයා ඉගෙන ගන්න ළමෙක් නම් ඔයා ඉගෙන ගන්න ඕනේ. ඔයා මොකක් හරි මොන ශේෂ්ත්‍රය වැඩක් කරනවා නම් ඒ දේවල් පුළුවන් ආකාරයෙන් කරන්න ඕනේ පුතේ. නැත්නම් අපි හරියන්නේ නෑ ෆේල්. අනිත් එක අපි ඉගෙන ගන්න ළමයි විදියට අපි කිව්වොත් එහෙම පුතේ දැන් 2020 විභාගේ තිබ්බා වගේම තමයි 2021 22 මේ ආකාර විභාග කොහොමද පවත්වන්නේ. ඒ නිසා අපි මේ නිවාඩු කාලේ කියලා නැත්නම් මේක ගුරුවරුවත් බලන්නේ නැහැ කියලා අපි බලන් හිටියොත් එහෙම නිකම්ම හිටියොත් එහෙම අපි ෆේල්. ඒ නිසා අපි පුළුවන් විදියට අපි ගෙදරට වෙලා මේ කාලය ප්‍රයෝජනවත්ව ගත කරන්න ඕනේ පුතේ. ඒක නිසා මම වීඩියෝ ටිකක් හදන්න හිතුවා. ඒ හදන්න හිතුව අනිත් හේතුව තමයි පුතේ මේකේ වීඩියෝ මේ ගත්තොත් එහෙම මේ තාක්ෂණය අපේ A level විභාගයේ ලියන සියලුම දරුවන්ට මේක නැහැ. සියලුම දරුවන්ට මේ පහසුකම නැහැ. යම් පිරිසකට තියෙනවා පුතේ. ඒකනොත් පුතේ යම් පිරිසකට මුදල් ගෙවලා ඉගෙන ගැනීම මේ දවස්වල අමාරුයි පුතේ. අන්න එහෙම ළමයිට පිහිටක් වෙන්න විදියට මම ගුරුවරයෙක් විදියට මට කරන්න පුළුවන් මේ වෙලාවේ පුළුවන් සේවය මම ලබා දෙන්න ඕනේ කියන එක මම හිතුවා පුතේ. ඒක මුතේ මගේ පන්තියේ ළමයිටද ඒක කියන එක අදාළ නෑ පුතේ. මුළු ලංකාවේම ළමයිට මේ අවස්ථාවේ මම උදව් ලබා දෙන්න ඕනේ. ඒක නිසා පුතේ මම වීඩියෝ ටිකක් ඉස්සරහට ඔබට ලබා දෙනවා. හොඳයි දරුවනේ. අපි පාඩම් මාලාව අපි සකස් කරගමු. ඉතින් මේ 2022 විභාගයේ ලියන ළමයිට තියරි දරුවන්ට අපි දැන් නැවතිච්ච තැන පටන් ගන්න ඕනේ අපි නිව්ටන් නියම. නමුත් පුතේ මම යාන්ත්‍රික විද්‍යාවේ මුල සිටම පටන් ගන්නවා. 2022 ළමයිට මම 2021 ළමයිටත් මම තාපේ මම පටන් ගන්නවා මුල සිටම. ඉතින් මේ පාඩම් දෙකම අපි යමු. හොඳයි අපිත් එක්ක මේ විදිහට ඉන්න පුතේ ඉස්සරහට ලොකු අපි සැලසුමකට වැඩ කරගෙන යමු. හොඳයි වැඩි අපි කතා කරන්නේ නැතුව අපි මාතෘකාවට යමු. මේක පුතේ 2022 ලියන ළමයිටත් 2021 විභාගයේ ලියන ළමයිට යාන්ත්‍රික විද්‍යාව මතක් කරගන්නත් යාන්ත්‍රික විද්‍යාව මුලින් ඉඳන් ඉගෙන ගන්නත් ඔබට මුලින් ඉඳන්ම පටන් ගන්නවා යාන්ත්‍රික විද්‍යාව පුතේ. එනම් පුතේ මාතෘකාව යාන්ත්‍රික විද්‍යාව. යාන්ත්‍රික විද්‍යාව. පුතේ භෞතික විද්‍යාවේ තියෙන ලොකුම ඒකකය විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මූලික භෞතික විද්‍යාවේ සංකල්ප වැදගත් සංකල්ප මේ ඒකකයේ තුල තමයි අන්තර්ගත වෙලා තියෙන්නේ. අනිත් එක ගත්තොත් අපිට උසස් පෙළ විභාගයට වැඩි ලකුණු ප්‍රමාණයක් අපිට මේකෙනුත් රැස් කරගන්න පුළුවන්. ඒකින්ද ඒ අතින් ගත්තත්
මේ ඒකකයේ ඉතාමත් වැදගත් වන ඒකකයක් විදිහට හඳුන්වන්න පුළුවන්. හරි දරුවනේ මේක අපිට ඉගෙන ගැනීමේදී කාලච්ඡේද 110ක් විතර 110ක ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවා. මේ වැඩි කොටසක් මේකේ ඉඳලා ඉගෙන ගන්න ගොඩාක් ප්‍රමාණයක් තියෙන නිසා තමයි ඔය කාලච්ඡේද විශාල ප්‍රමාණයකට දීලා තියෙන්නේ. හොඳයි. මේකේ එන අනුමාතෘකාව පළවෙනි අනුමාතෘකාව තියාගන්න පුතේ චලිතය. අනුමාතෘකාව චලිතය. හරි දරුවනේ මේ චලිතය කියන්නේ පුතේ මොකක්ද? දරුවනේ චලිතයක් කියලා කියන්නේ තේරෙනවද චලනය නිශ්චලතාවය නැත්නම් චලනය නිශ්චලයි නම් චලනය වචන දෙකක් තියෙන්නේ චලිතය කියලා කියන්නේ එතකොට මොකද කියන අපි කියන්න පුළුවන් ඉන්නේ අපි මේ දැන් මේම කියන්න පුළුවන් මේ වස්තුව ගත්තොත් එහෙම මේ බලලා මේ පැත්ත බලද්දී එතනම තියෙනවා නම් ඒක නිශ්චලයි කියලා කියන්න පුළුවන් මෙහෙම බලලා මේ පැත්ත බලද්දී වෙනත් ස්ථානයක තියෙනවා නම් එහෙනම් අපිට කියන්න පුළුවන් මේ වස්තුවේ චලනය වෙනවා කියලා. ඒ කියන්නේ මම මේ බැලීම කියලා මම හඳුන්වන්නේ කාලය. එහෙනම් කාලයත් එක්ක එයා පිහිටීම වෙනස් වෙනවා නම් අපිට කියන්න මේ වස්තුව සරල විදිහටම කියන්න පුළුවන් චලනය දක්වනවා කියලා. චලනයක් වෙනවා කියලා. එහෙනම් පුතේ අපි මේ මාතෘකාවට මෙහෙම ලියාගමු. කාලයට සාපේක්ෂව යම් වස්තුවක පිහිටීම වෙනස් වීම චලිතයක් ලෙස හැඳින්වේ. හොඳයි දරුවනේ. හරි. දැන් මේ චලිතය ඒකකයේ අනුමාතෘකාව යටතේ අපිට පරාමිතීන් කීපයක් ඉගෙන ගන්න තියෙනවා. එතකොට දැන් අපි මේ පරාමිතීන් ඉගෙන ගන්න ඉස්සරහට එන සූත්‍ර ටිකක් මේවා අර්ථ දක්වන්න අර්ථ දැක්වීම කීපයක් තමයි මේ ඇතුලේ තියෙන්නේ. එහෙනම් පළවෙනි එක ඊළඟ එක පුතේ දුර. චලිතය කියන එක විස්තරයක් ලියාගත්තා. ඊට පස්සේ ලියා ගන්නවා දුර. දුර චලිතය ඒකේ ටික ලියාගත්තා. ඊට පස්සේ පුතේ දුර ටික. දුර කියන්නේ පුතේ මොකද්ද? දුර කියන්නේ දුරක් කියලා කියන්නේ නම් මොකද්ද වෙන්නේ? යම් කිසි අවකාශයේ පවතින ලක්ෂ දෙකක් අතර පුතේ දිග ප්‍රමාණයට අපි කියනවා දුරක් කියලා. මේකත් ලියා ගන්න පුතේ. එතකොට දිග කියන එක මයින්නේ පුතේ මොකද්ද? සම්මත ඒකකයක් විදිහට ඒකකයේ පුතේ මීටර වලින් මයිනවා. එතකොට මේකේ මාන නම් අපි දන්නවා L කියන එක. ඊට අමතරව අපි ගත්තොත් දුර කියන එක අදිශයක් වෙනවා. ඇයි අදිශයක් කියලා කියන්නේ? මේකේ විශාලත්වයක් පමණයි සලකන්නේ. මේකේ කොතනවත් කියලා නෑ දිශාවක් ගැන. ඒ නිසා මේක මොකද්ද? අදිශයක් වෙනවා. අදිශ වෙනවා නේ. අදිශ. හරි. දරුවනේ දැන් ඊළඟ අනුමාතෘකාව ඊළඟ අපිට එන පරාමිතිය තමයි විස්ථාපනය. විස්ථාපනය. මේ විස්ථාපනය කියලා කියන්නේ දුරක්ම තමයි. දුරක් කියන්නේ දුර වගේ එකක් තමයි. දුරක්ම තමයි. ඒක වෙනස් වෙන්නේ විස්ථාපනය කියන්නේ යම්කිසි නිශ්චිත දිශාවක් තියෙන එකකයක් තමයි පුතේ විස්ථාපනය කියලා කියන්නේ. එහෙනම් විස්ථාපනය කියන්නේ මෙන්න මෙහෙම ලස්සනට වචන වලින් කියනවා. විස්ථාපනය කියන එක අවකාශයේ පවතින ලක්ෂ දෙකක් අතර කෙටිම දුර විස්ථාපනය වෙනවා. කෙටිම දුර නෙවෙයි දිග කියලා. දිග විස්ථාපනය වෙයි. ඒක විස්ථාපනය කියන එකේ වෙනස් වුනේ දුරයි විස්ථාපනය අතර වෙනස් වුනේ පුතේ නිශ්චිත දිශාවක් එකේ සලකන එක. ඇයි කෙටිම දුරක්. එතකොට ඒක යන්න ඕනේ ගමන් පෙත වෙනස් වුනේ නෑ. ඒකම කියන්නේ එකයි. ඒකට වෙනස් නෑ. ඒ නිසා ඒක නිශ්චිත දිශාවක් කියන එක එනවා. හරිද? එතකොට මේකමයි ඉන්නේ SI එකකයේ මීටර වලින් ඒක දුරමාන වෙනස් වෙන්නේ මාන Lමයි. එතකොට මේක පුතේ අර දිශාවක් තියෙනවා විශාලත්වයක් සහ දිශාවක් තියෙන රාශීන් අපි කියන්නේ දෛශික රාශීන් කියලා. නම් මේක දෛශිකයක් වෙනවා. දෛශික වෙනවා. හරි දරුවනේ. දැන් දුර විස්ථාපනය
ඒ ටික ඉගෙන ගත්තා. අපි බලමු පුතේ ඔය දෙක ගැන මොකක්ද කියන්න පුළුවන්. මම සලකන්නම් ලක්ෂයක් ඔය අවකාශයේ දෙකම ගැන කතා කරා. අවකාශ වල මම ලක්ෂ දෙක සලකනවා. A සහ B කියන ලක්ෂ දෙක සලකනවා. මේ ලක්ෂ දෙක සලකලා මම මේ ලක්ෂ දෙකට යන්න ඕන කරන මොන කමන් පෙතක් ගැන. ඒක යනවා C ලක්ෂයේ D ලක්ෂයේ මෙන්න මේ කමන් පෙත යන්නේ. C ට ගියා, C ඉඳන් D ට ගියා, D ඉඳන් B ට ගියා. තව එක්කෙනෙක් යනවා කෙලින්ම පුතේ මෙන්න මේ A ඉඳන් B ට යනවා. A ඉඳන් B ට යනවා. ඒක අපිට කියන්න පුළුවන් දැන් මෙයා A C D B කොහොම හරි ගිහිල්ලා තියෙන්නේ B ලක්ෂයට. A ඉඳන් B ට ගිහිල්ලා තියෙනවා. ඒකෝට මේක නිශ්චිත දිශාවක් නෑ. යම් කිසි ක්‍රමයකට ඕන විදිහට යන්න පුළුවන්. මෙයාට තව විදිහක් යන්න පුළුවන්. ඒකෝට මේකක් හඳුන්වන්නේ පුතේ දුරක් විදිහට. ඒකෝට කෙටිම දුර වෙන්නේ එකයිනේ. A ඉඳන් B ට යන්න නම් මෙයාගේ ගමන් පෙත මෙහෙම යන්නත් පුළුවන්. මෙහෙම යන්නත් පුළුවන්. ඒකෝට මේක පුතේ නම් මොකද වෙන්නේ අපිට කියන්න පුළුවන්. මේක ටයිෂිකයක් වෙනවා කියලා කියන්න පුළුවන්. ඒකෝට මේක මේක විස්ථාපනය මේක දුර කියලා කියන්න පුළුවන්. මේක දුර මේක විස්ථාපනය වෙනවා. හොඳයි දරුවනේ. ඒක පැහැදිලි. හොඳයි අපි ඊළඟ මාතෘකාව ලියා ගමු. දැන් අපි මේ පරාමිතින් දෙකක් ගැන ඉගෙන ගත්තා. ඊට අමතරව දැන් ඊළඟ එක බලන්න තියෙන්නේ ඊළඟ මාතෘකාව වේගය සහ ප්‍රවේගයේ අර්ථ දැක්වීම. වේගය සහ ප්‍රවේගයේ අර්ථ දැක්වීම. හොඳයි මම මේ දෙකම බෙදා ගන්නම් එකම පොතේ ලින්ක් කරගන්න. එක පැත්තක් මම වේගයේ විදියට අනිත් පැත්ත මම ප්‍රවේගයේ විදියට ගන්නවා. හරි. අර්ථ දැක්වීම දෙක වේගය කියලා කියන්නේ පුතේ වේගය ප්‍රවේගය. ඒ කියන්නේ මේක ඇවිල්ලා ශීඝ්‍රතාවයක්. මට යන්න පුළුවන් තප්පරයකට දුර ප්‍රමාණය ගෙවා යන්න පුළුවන්. ඕක තමයි වේගය කියලා කියන්නේ. අපි දන්නවා ඕක. මේ දැන් මේ කරන දේවල් අපි 10 පන්තියේදීත් නැත්නම් සාමාන්‍ය පෙළ කරද්දිනුත් මේ දේවල් අපි දන්නවා නැවත ඉගෙනගෙන විශාල ගැටළු ප්‍රමාණයක් කිරීම තමයි මෙතනින් බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. එහෙනම් වේගය කියන්නේ පුතේ දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවයට අපි කියනවා වේගය කියලා. එහෙනම් වේගය කියලා කියන්නේ මොකද්ද? දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවයේ වේගයේ වේ. ප්‍රවේගය කියන්නේ පුතේ මෙතන විශේෂත්වය වෙන්නේ විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවය ප්‍රවේගයේ වේ. සටහන් කරගන්න ඕන කට්ටියක් නැත්නම් අහගෙන ඊට පස්සේ ගැටළු ටික හදන්න ගමු. හොඳයි. එහෙනම් මට ලියන්න පුළුවන් වේගය කියන එකට වේගය සමානයි මොකක්ද වෙන්නේ? දුර වෙනස් වීම බෙදීම කාලය. දුර වෙනස කියලා ගමු අපි. දුර වෙනස කාලය ප්‍රවේගය කියලා කියන්නේ දුර දැන් කිව්වේ ප්‍රවේගය සමානයි විස්ථාපන වෙනස බෙදීම කාලය. විස්ථාපන වෙනස බෙදීම කාලය තමයි පුතේ අපි කියන්නේ ප්‍රවේගය කියලා. එතකොට දුරමයින්නේ මොකෙන්ද? මීටර වලින්. කාලයමයින්නේ තප්පර වලින්. සම්මත ඒකකයේ තප්පර වලින්. විස්ථාපනයමයින්නේ මීටර වලින්. කාලයමයින්නේ තප්පර වලින්. එහෙනම් මේ දෙකේ මේ ඒකක පුතේ මොනවද? උඩ m තියෙනවා මීටර වලින්, යට තියෙනවා s. එහෙනම් මම ගත්තොත් එහෙම m බෙදීම s විදිහට තමයි ඒකකයේ එන්නේ. ඒකකයේ එන්නේ මේ විදිහට. අපිට ලියන්න පුළුවන් මේක m මේක බලයේ උඩට දැම්මොත් එහෙම ms ශ්‍රේණි එක විදිහට ගන්න පුළුවන් ඒකකය. උඩ මෙයාගෙත් අපිට ඒකකයේ ගත්තොත් එහෙම ඒක වෙනසක් වෙන්නේ නැහැ. ඒකකයේ ගන්න පුළුවන් පුතේ මේ පැත්තේ s මේක උඩ දැම්මන් පස්සේ ms ශ්‍රේණි එක විදිහට ඒකකයේ අපිට ගන්න පුළුවන්. හොඳද? හරි. එතකොට ඒකකයේ මේකයි. ඒතර මාන ලිව්වොත් එහෙම l කාලයේ මාන මොනවද? t. එතකොට බල එකක් නිසා lt ඍණ එක විදිහට ගන්න පුළුවන්. මේකෙත් ඒ විදිහටමයි lt ඍණ එක විදිහට මාන සලකන්න පුළුවන්. මාන පුතේ හරියට. දැන් මේක
දෛශික මොනවද? දෛශිකයක්ද අදිශයක්ද? දෛශිකයක්ද අදිශයක්ද? ඊළඟ එක. දැන් දුර කියන්නේ පුතේ මොකද්ද? ඒක පුතේ මොකද්ද? අදිශයක්. අදිශයක් තවත් මේ අදිශයකින් බෙදුණා කියලා ඒක දෛශිකයක්වත් වෙන්නේ නැහැ. එහෙනම් මේක ඇවිල්ලා අදිශයක් කියලා කියන්නේ. එහෙනම් මේක වේගය කියන්නේ අදිශයක් වෙනවා. ඒකට ප්‍රවේගය මොකද්ද? විස්ථාපනය කියන්නේ දෛශිකයක්. අය අදිශයකින් බෙදුණා කියලා ඒක අදිශ වෙන්නේ නැහැ. එහෙනම් මේක දෛශිකයක්. එහෙනම් ප්‍රවේගය කියන්නේ පුතේ දිශාවක් පවතිනවා. එහෙනම් මේක දෛශිකයක්. මේක අදිශයක් වෙනවා. අදිශයක් වෙනවා. හොඳයි. මේ ටික හරි සරලයි. මේ ටික අපි සටහන් කරගන්න. අදාළට සටහන් කරගන්න. මේ දේවල් කරලම තමයි මම ගැටලුවකට එන්නේ. හොඳයි. ඊළඟ ඔබේ මාතෘකාව සාමාන්‍ය වේගය හා සාමාන්‍ය ප්‍රවේගය. සාමාන්‍ය වේගය සහ සාමාන්‍ය ප්‍රවේගය. මම අර විදිහටම ගන්නවා. සාමාන්‍ය වේගය. මේක කියන මධ්‍යම වේගය කියලා කියනවා. මේකට අපි කියනවා සාමාන්‍ය ප්‍රවේගය. මධ්‍යම ප්‍රවේගය කියලා ගන්නවා. right දරුවනේ. මේක වෙන්නේ එකම වේගයක් නැතුව නැත්නම් එකම ප්‍රවේගයක් නැතුව විවිධ වේග වලින් යද්දී අපිට කියන්න වෙනවා මෙයා සාමාන්‍ය මෙන්න මේ වාහනය කියන්නේ වාහනයක් යනවා ඔන්න එක වේගයක් යනවා ඊට වඩා වැඩි වේගයක් යනවා ඊට පස්සේ තවත් අඩු වේගයක් යනවා මේ විදිහට වේග ගණනාවක් තියෙනවා. එහෙනම් මේ වාහනය සාමාන්‍යයෙන් යන්නේ මෙන්න මේ වගේ අගයක් කියන්නේ. එහෙම අවස්ථා තියෙනවා. ඉතින් මේ වගේ අවස්ථාවකදී මෙන්න මේ වගේ දෙයක් අපිට අර්ථකථනය කරගැනීම අවශ්‍ය වෙනවා. එහෙනම් මොකද්ද මේ සාමාන්‍ය වේගය නැත්නම් සාමාන්‍ය ප්‍රවේගය කියන්නේ? වේග ගණනාවක් තියෙද්දී මම මුලින්ම මේ ගන්නකො වේගය සාමාන්‍ය වේගය. දැන් සාමාන්‍ය වේගය කියන්නේ වේග ගණනාවක් තියෙද්දී වේගයන් ගණනාවක් තියෙද්දී මෙන්න මේ වේගවල කියන්නේ වේගයන් ගණනාවක් තියෙද්දී අපිට මේක අර්ථකථනය කරන්න වෙනවා. එහෙනම් සාමාන්‍ය වේගය කියලා කියන්නේ පුතේ ඒ කියන්නේ මුළු ගමන් කළ මුළු දුරම මුළු කාලයෙන් බෙදුවාම එහෙනම් මෙයා සාමාන්‍යයෙන් ගිහිලා තියෙන වේගය අපිට කියන්න පුළුවන්. එහෙනම් අර්ථකථනය කොහොමද? එහෙනම් පුතේ සාමාන්‍ය වේගය කියන්නේ මුළු දුර ගමන් කළ මුළු දුර ගමන් කළ මුළු දුර බෙදුවා කාලයෙන්. ගමන් කළ මුළු දුර බෙදුවා කාලයෙන්. එහෙනම් සාමාන්‍ය ප්‍රවේගය කියන්නේ මුළු විස්ථාපනය බෙදුවා කාලයෙන් පුතේ. අනෝමයි සාමාන්‍ය වේගය සාමාන්‍ය ප්‍රවේගය අර්ථකථනය කරන්නේ. ඒක කොහොමද වෙන්නේ? සාමාන්‍ය වේගය කියන සටහන ලියා ගන්න ඕනේ මෙන්න මේ විදිහට. වේගයන් ගණනාවක් පවතින අවස්ථාවකදී සාමාන්‍ය වේගයක් හඳුන්වා දිය යුතුය. එහෙනම් සාමාන්‍ය වේගය සමානයි ගමන් කළ මුළු දුර නැත්නම් මුළු දුර සම්බෙදීම කාලය වෙනවා. සාමාන්‍ය ප්‍රවේගය කියන්නේ ප්‍රවේගයන් ගණනාවක් පවතින අවස්ථාවකදී සාමාන්‍ය ප්‍රවේගයක් අර්ථකථනය කළ යුතුය. එහෙනම් සාමාන්‍ය ප්‍රවේගය සමානයි මුළු විස්ථාපනය වෙදීම මුළු කාලය නැත්නම් කාලය කියලා ගන්න පුළුවන්. හොඳයි ඔය ආකාරයෙන් තමයි මේ කියන්නේ. උදේ අපි ඊළඟ මාතෘකාව ත්වරණය. හොඳයි මේ ත්වරණය කියලා කියන්නේ ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය ත්වරණය වේ. නම් ත්වරණය කියලා කියන්නේ උදේ ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය ත්වරණය ලෙස හැඳින්වේ. නැත්නම් ත්වරණය වේ. හරි. එහෙනම් ත්වරණය කියලා කියන්නේ මොකද්ද? ත්වරණය සමානයි ප්‍රවේග වෙනස් වීමේ ශීඝ්‍රතාවය. එහෙනම් ශීඝ්‍රතාවයක් හොයනවා නම් අපි කොහොමද කරන්නේ? ප්‍රවේග වෙනසනේ ප්‍රවේග වෙනස බෙදීම කාලය. මොන ශීඝ්‍රතාවය හොයන්නේ.
එනම් ප්‍රවේග වෙනස බෙදීම කාලය කියන්නේ ලැබෙන්නේ ත්වරණයයි පුතේ. හරි. ත්වරණය කියලා කියන්නේ එනම් ප්‍රවේග වෙනස කියන්නේ මොකක්ද? ප්‍රවේග වෙනස කියන්නේ අපි දන්නවා වෙනසක් ගන්න වෙනසක් වෙන්න නම් අවසානයකින් ආරම්භයේ අඩු කරන් පස්සේ ඒක තමයි පුතේ වෙනසක් කියලා කියන්නේ. එහෙනම් ප්‍රවේග වෙනස කියලා කියන්නේ අවසාන ප්‍රවේගය. අවසාන ප්‍රවේගය අඩු කරනවා ආරම්භක ප්‍රවේගයෙන්. ආරම්භක ප්‍රවේගය. ප්‍රවේගය බෙදීම කාලය. අවසාන ප්‍රවේගයෙන් මුල් ප්‍රවේගයෙන් නැත්නම් ආරම්භක ප්‍රවේගයෙන් අඩු කරනවා. ඔක තමයි පුතේ කියන්නේ ප්‍රවේග වෙනස බෙදීම කාලය කියන එක. හරි. එහෙනම් අපිට මෙන්න ඒකකේ අපි ගමුකෝ. මේකේ ඒකකේ ත්වරණයේ ඒකකේ ප්‍රවේගය වයින් පුතේ මොකෙන්ද? අපි දැන් ඉගෙන ගත්තා ඉම්මේජ් ඍණ එක කියලා ඒකකයක් කියනවා. නැවතත් කාලය කියන විෂයෙන් තමයි බෙදෙන්නේ. ඒ කියන්නේ තප්පර වලින්. එහෙනම් මේකේ එන ඒකකය මොකද්ද? තප්පරේ මේකත් උඩට ගියන් පස්සේ ඉම්මේජ් ඍණ 2 කියලා ඔන්න එනවා අපිට ත්වරණයේ ඒකක විදියට. පැහැදිලිද? හරි. ඒක පැහැදිලි. පුතේ මේක මාන අපි ලියුවොත් මේත් එක්ක අපි මාන ලියුවොත් මාන පුතේ මොනවද? මේක ඇවිල්ලා n කියන්නේ l විදියට ගන්න පුළුවන්. කාලය කියන්නේ නැවත t කියලා ගන්න පුළුවන්. එතකොට ඍණ 2ක් t විදියට මාන එනවා. මේක එතකොට ප්‍රවේගය කියන්නේ දෛශිකයක් නිසා නැවත ත්වරණය කියන්නේ දෛශිකයක්. ඒ කියන්නේ නිශ්චිත දිශාවක් තියෙනවා. විශාලත්වයකුත් ඒත් එක්කම තියෙනවා. හොඳයි. මේකේ දැන් කොහොමද අවසාන ප්‍රවේගය ආරම්භ ප්‍රවේගයෙන් අඩු කරාම ප්‍රවේග වෙනස එනවනේ. එතකොට මේ ප්‍රවේග වෙනස කියන එක ධනාගයක් ආවොත් කාලය කියන එක කොහොමද ධනයිනේ. ප්‍රවේග වෙනස ධන ආවොත් ත්වරණය කියන එකට පැහැදිලිවම ධනාගයක් එනවා. ප්‍රවේග වෙනස ඍණාගයක් ආවොත් ඒ කියන්නේ අවසාන ප්‍රවේගයට වඩා ආරම්භ ප්‍රවේගය වැඩි වුණොත් ඒ කියන්නේ අතරම වේගය අඩු වුණොත් වේගය අඩු වුණොත් එන්නේ ප්‍රවේගය අඩු වුණොත් අපි එන්නේ මේ ප්‍රවේග වෙනස උදේ ඍණාගයක් වෙනවා. ප්‍රවේග වෙනස ඍණාගයක් ආවොත් මේ ත්වරණයට ඍණාගයක් එනවා. මෙන්න මේ ත්වරණයට ඍණාගයක් එන එකට ලස්සන වචනයක් කියනවා. ඒක තමයි උදේ මන්දනය. හොඳයි. එහෙනම් අපි තවත් දාගෙන යන ලියා ගන්න නේම. ත්වරණයේ ඍණාගය මන්දනය ලෙස හැඳින්වේ. මන්දනය ලෙස හැඳින්වේ. ත්වරණයේ ධනාගය ත්වරණයම තමයි තියෙන්නේ. හොඳයි. ඒ කියන්නේ ප්‍රවේග වෙනස තමයි ඔකට බලපාලා තියෙන හේතුව. ප්‍රවේග වෙනස ධන නම් ත්වරණයක් ධනයි. මේ ත්වරණයක් වෙනවා. ප්‍රවේග වෙනස ඍණ නම් ඒ මොකද උතේ මන්දනයක් වෙනවා. හොඳයි. ඔය ඒක තමයි වැදගත් වෙන්නේ. එතකොට මන්දනයක් කියලා කියන්නේ මොකද අපි පොඩ්ඩක් හිතන්න ගත්තොත් එහෙම මන්දනයක් කියලා කියන්නේ පුතේ වේගය අඩු වෙන එක. ත්වරණයක් කියලා කියන්නේ පුතේ මොකද්ද? ප්‍රවේගය වැඩි වෙන එක. ප්‍රවේගය අඩු වෙනවා, ප්‍රවේගය වැඩි වෙනවා. ඔය දෙකට වචන දෙකක් එනවා. ත්වරණයක්, මන්දනයක් කියලා කියන්නේ ඕකයි කතාව. හොඳයි. දැන් ඔය ටික තමයි අපිට වැදගත් වෙන කරුණු ටික තියෙන්නේ. හොඳයි පුතේ. අපේ ඊළඟ මාතෘකාව අනුමාතෘකාව චලිත සමීකරණ. අපි කලින් කතා කරා චලිතේන පාරාමිතීන් ටික හඳුනාගත්තා. මෙතනින් මේ පාරාමිතීන් වල එන සමීකරණයන් කීපයක් ඉදිරියට අපිට ගැටලු විසඳ ගන්න සමීකරණයන් 4ක් ගැන ඉගෙන ගන්න තමයි මෙතන යන්නේ. එන පුතේ චලිත සමීකරණ මාතෘකාව. හොඳයි. චලිත සමීකරණ කියන එකට එන්න කලින් චලිත සමීකරණවල මම දෙන්නම් සංකේතවල හඳුනා ගන්න ටික. පුතේ අපි මෙතනින් එහාට අපි කියනවා u කියලා සංකේතයක් අපි ඕන වෙනවා. මෙන්න මේ u කියන්නේ පුතේ අපි හඳුන්වන්නේ ආරම්භක වේගයයි. ආරම්භක ප්‍රවේගය. ආරම්භක ප්‍රවේගයට තමයි අපි කියන්නේ u කියන එක. v කියන්නේ පුතේ අවසාන ප්‍රවේගය.
අවසාන ප්‍රවේගයට තමයි අපි u කියලා v කියලා කියන්නේ. එතනින් පස්සේ අපි ගන්නවා මේ වලේ සංකේතයේ s විදියටත් s කියන්නේ විස්ථාපනයයි. ඒ චලිතයේ විස්ථාපනය. විස්ථාපනයේ a කියලා එකක් අපි හඳුන්වනවා සිම්පල් ලේ අකුරේ. මේක ඇවිල්ලා මේ චලිතයේ ත්වරණය. මේ සංකේත ත්වරණය. කාලයට අපි t කියලා හඳුන්වනවා. මේක ඇවිල්ලා එතකොට කාලය වෙනවා. එතකොට මේ තමයි එතකොට හඳුන්වන ඒකකයන් ටික. එතකොට මේවා උදේ මයින් ඒකකය මේක ඇවිල්ලා ms වෙන එක විදියට මේකත් ms වෙන එක විදියට මේවා මීටර වලින් මයින්නේ මේක ms වෙන දෙක විදියට කාලය තප්පර වලින් සම්මත ඒකකයක් විදියට එන්නේ. මම ඒක පැත්තකින් දාන්නම් ඒක මයින් ඒකකයන් ඇවිල්ලා මේකත් ඒ විදියටමයි විස්ථාපනයේ මීටර වලින් ත්වරණයේ ms වෙන දෙක විදියට කාලය තප්පර වලින් අපි මයින්නවා මේ ඇවිල්ලා මේ තියෙන පුතේ සංකේතයන් මේ වයින් ඒකකය මේ හඳුන්වන පද ටික ඔය ටික සටහන් කරගන්න මේ ටික සටහන් කරගෙන මෙතනින් යාට මේ අකුරු ටික දැක්කහම මෙන්න මේ ටික කියන එක එන්න ඕනේ ආරම්භ වේගයයි ඒක අය හඳුන්වන්නේ නැහැ. හොඳයි පුතේ අපිට චලිත සමීකරණ හතරක් තියෙනවා. මේවා ඔප්පු කිරීමක් මම මෙතන කරන්නේ නැහැ. මොකද හේතුව ටිකක් ඒක විස්තරව යනවා. ඒක පුතේ වීඩියෝ එකක් කරද්දී ඒක ටිකක් අර මේ අපි කෙටි කරන්න ඕනේ. කරන්නේ හරිය නැති හින්දා මම එකක් ගන්න එක සමීකරණයක් ගන්න. ඉතුරු ටික මම ගන්න යන්නේ. ඉතුරු සමීකරණ මම එකපාර ලියනවා. ඒක අපිට අවශ්‍යත් නැහැ. නමුත් දැනුමටත් එක්ක මම එකක් විතරක් ගන්න. හරි. පළවෙනි සමීකරණය ගන්න මම ඔන්න අවස්ථාවක් සලකනවා වස්තුවක් සලකනවා. ඔය වස්තුව යම් කිසි වේගයක් ගන්නවා ආරම්භක වේගයේ u විදියට අවසාන වේගයේ v විදියට සලකනවා. කාලය සමානයි බිඳුවේ සිට කාලය සමානයි t දක්වා කාල වෙනසක් ගියා. එතකොට මෙයා ගමන් කළපු දුර s විදියට ගමන් කරපු දුර අපිට ඕනේ නේ. එකක් විතරක් මම සලකන්නම්. එක සමීකරණයක් විතරක් පමණක් මම මෙහි හදන්න ගන්නම්. ඉතින් මම කරන්නේ චලිත සමීකරණ අපිට හතරක් තියෙනවා. චලිත සමීකරණ හතරක් තියෙනවා අපිට ඉගෙන ගන්න. ඉතින් චලිත සමීකරණ හතරෙන් මම එකක් ඔන්න මම ගන්නවා. එක සමීකරණයක්. මේකේ ඔන්න එක සමීකරණයක් පමණක් ඔප්පු කරන්න ගන්නවා. ඊටු ටික ඔප්පු කරන්නේ නැහැ. ඒ අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් මේ වේගය u විදියට අවසාන වේගය මම v විදියට ගන්නවා. ඉතින් මේකේ මේ කාලය සමානයි බිඳුවේ සිට කාලය සමානයි t අවස්ථාව දක්වා ගිය අවස්ථාවක් සලකනවා. ඉතින් මට මේකේ පුළුවන් පුතේ පළවෙනි අපේ අර්ථ දැක්වීම ත්වරණයේ අර්ථ දැක්වීම මම මෙතනට යොමු කරනවා. එහෙනම් ත්වරණය කියලා කියන්නේ ත්වරණය කියලා කියන්නේ මොකද්ද? ප්‍රවේග වෙනස බෙදීම කාලය. හරි. ප්‍රවේග වෙනස කියන්නේ මොකද්ද? අවසාන ප්‍රවේගයෙන් ආරම්භ ප්‍රවේගය අඩු කරනවා. අවසාන ප්‍රවේගයේ v ආරම්භ ප්‍රවේගයේ u බෙදීම කාලය කොච්චරද? බිඳුවේ සිට t දක්වා එන කාලය කොච්චරද කියලා දෙන t කියලා තියෙනවා. ත්වරණයේ සංකේතය අපි උඩ කලින් අර දැම්මා ඒ විදිහට. එහෙනම් මේක මම මේ සමීකරණය මෙන්න මේ විදිහට දෙනවා. මේ සමීකරණය මම හරස් ගුණිතය කරලා පිළිවෙල කරගන්නවා සමීකරණය. දැන් හරස් ගුණිතය කරමු වෙනවා මෙතනට at සමානයි v ඍණ u විදිහට එනවා. ඉතින් මේක හදාගන්න පුළුවන් මේ ඍණ ලකුණු මේ පැත්තට අරන් ගියන් පස්සේ මෙන්න මේ විදිහට පිළිවෙලක් විදිහට ගන්න පුළුවන්. u ධන at විදිහට සමීකරණයක් මට හදාගන්න පුළුවන්. හරි. ඔන්නකොම එක සමීකරණයක් ඕක සමීකරණයක් වෙනවා. ඉතින් මේ පුතේ මේ විදිහට තමයි ඔප්පු කරන්නේ. ඉතින් ඔය මූලික අර්ථ දැක්වීම වලින් අපිට සමීකරණ ටික ඔප්පු කරගන්න පුළුවන්. මම ඉතින් ඔප්පු කරගන්න ඔන්න එකයි මම කරන්නේ. ඉතුරු ටික කරන්නේ නැහැ. ඒක අපිට කැපිලාවක් යනවා. ඉතින් මේක බලද්දී අර වීඩියෝ එක බලද්දී එකක් අර ටිකක් එච්චර
මේ වෙන හින්දා වෙලාව යන හින්දා ඔන්න මම පළවෙනි සමීකරණයේ විදිහට මේක ගන්නවා. දෙවෙනි සමීකරණයේ පුතේ s සමානයි ut ධන භාගයක් at වර්ගමය ඔප්පු කරලම ගන්න පුළුවන්. අර්ධකයෙන් වලින් තුන්වෙනි සමීකරණයේ s සමානයි ut ධන uv බෙදීම දෙකක් ගුණ කිරීම කාලේ t. හතරවෙනි සමීකරණයේ v වර්ග සමානයි u වර්ග ධන දෙකක් as කියන සමීකරණය. ඔන්න සමීකරණ හතරක් තියෙනවා. මේ සමීකරණ හතර තමයි අපිට විශේෂ ඕන කරන්නේ. ඉතින් මේ සමීකරණ හතර මතක තියා ගැනීම අවශ්‍ය වෙනවා ගැටලු පැදීමේදී. හොඳයි, මේවා සමාන කරගන්න අදාළ තැන්වලදී. හොඳයි, ඊළඟ අපි ගැටලු ටිකක් අපි හදන්න ගමු. උදාහරණ ගැටලු. වෙන උදාහරණ ගැටලු ගන්නේ පාස් පේපර් එකේ තියෙන ගැටලු තමයි මම උදාහරණ ගැටලු විදිහට හදන්නේ. හොඳයි, වෙනත් ගැටලු තියෙනවා නම් මට ඒවා මේ WhatsApp පරි කරන්න. හොඳයි දරුවනේ, මේ මම ගන්නම් බුදේ මම උදාහරණයට මම ගැටලුවක් හදන්න ගන්නවා. උදාහරණ ගැටලුවක් විදිහට මේක ඇවිල්ලා 1983 අවුරුද්දේ ආපු MCQ ගැටලුවක් තමයි අපි හදන්නේ. මේක පුතේ ඍජු මාර්ගයක ඒකාකාර ත්වරණයකින් ගමන් කරන මෝටර රථයක් එකිනෙකට 15ක් දුරකින් මීටර් 15ක් දුරකින් ඇති ලක්ෂ දෙකක් අතර දුර ගමන් කිරීමට තත්පර 15ක් කාලයක් ගනී. දෙවන ලක්ෂය පසු කරන විට ඒ ප්‍රවේගය 5ක් නම් පළමු ලක්ෂය පසු කරන විට මේ ප්‍රවේගය මේ වේගය තත්පරයක මීටර වලින් සොයන්න කියලා දීලා තියෙනවා. හොඳයි පුතේ, මේ ගැටලු කරන්න කලින් පුතේ ඔයාලා මේ ගැටලු කරලා ඊට පස්සේ මේක හරිද කියන එක බලන්න ඕනේ. වීඩියෝ නවත්තලා මේ ගැටලුව කරලා ඒ ගැටලුව කරන්න බැරි වුණොත් කොහොමද බලන්න ඕනේ. කොහොම බලන්න කලින් මේ ගැටලුව කරලා තමයි පුතාලා මේක බලන්න ඕනේ. හොඳයි, දැන් අපි දන්නවා මේකේ තියෙනවා ඔන්න දුර 15ක් තියෙනවා, ලක්ෂ දෙකක් තියෙන දුර 15ක් වෙච්චි ලක්ෂ දෙකක් තියෙනවා. ප්‍රවේගයකින් යම් කිසි වේගයකින් ගමන් කරනවා. මෙයා අවසාන වේගයේ 5ක් විදිහට දීලා තියෙනවා. අම්මස් පින එක වේගයකින් යනවා. u කියන ආරම්භක වේගයක් තියෙනවා. ඉතින් මේ චලිතය සඳහා මීටර් 15ක් ගමන් කිරීම සඳහා ගිහිල්ලා තියෙන්නේ මම ලක්ෂ දෙකක් සලකලා තියෙන්නේ. ලක්ෂ දෙක ගමන් කිරීමට කියන්නේ ආරම්භක වේගයක් තිබ්බා. අවසාන වේගය 5ක් කියලා දෙලා තියෙනවා. ත්වරණයෙන් යනවා. ඉතින් මෙයාගේ මොකද්ද වෙන්නේ? මෙන්න මේක මෙන්න මේක ගත්තොත් අපි මේ කාලය කොච්චරක් ගිහලා කාලේ තත්පර 5ක් ගිහලා තියෙනවා. මෙන්න මේ ඔක්කොටම හරි. මේක පුතේ අපි දාගමු මේ සමීකරණයක් දාමු. චලිත සමීකරණයක්. චලිත සමීකරණය දාගෙන තමයි මෙන්න බලන්න තියෙන්නේ. චලිත සමීකරණය අපිට හදා ගන්න පුළුවන්. හොඳයි, අපි මේකට දාමු s සමානයි v ධන u බෙදීම දෙක කාලයෙන් විශේෂ ගුණ කරපු එක. ගියපු දුර ඔක්කොම ගියද මීටර් 15යි. අවසාන ප්‍රවේගය 5යි. ආරම්භ ප්‍රවේගය u දන්නේ නැහැ. අවසාන බෙදුව දෙකේ කාලය ගියද කාලය 5යි. එහෙනම් පුතේ මේක කැපුණොත් එහෙම මෙතන 3ක් එනවා. හරස් කුණි දෙකකට මෙයාගේ 6ක් එනවා. මෙතන 5යි. මෙයාගේ u කියලා එනවා. ඉතින් මේක මේ පැත්තට දැම්මොත් පස්සේ u සමානයි 1යි ms වෙන 1 කියලා අපිට උත්තරේ හරි ලේසියෙන්ම පහසුවෙන්ම ගන්න පුළුවන් වෙනවා. හොඳයි දරුවනේ, මේක අමාරු ගැටලුවක් නෙමෙයි. නමුත් මේක අපිට විභාග ගැටලුවකට විදිහට දීලා තියෙනවා. හොඳයි, අපි ඊළඟ අපි ගමු
1985 අවුරුද්දේ ගැටලුව. ඊළඟ අපි දෙවෙනි උදාහරණේ 1985 අවුරුද්දේ ආපු ගැටලුවක් තමයි තියෙන්නේ. දෙවෙනි උදාහරණය ඒකාකාර මන්දනයෙන් ගමන් කරන මෝටර රථයක ප්‍රවේගය 30 සිට 15 දක්වා තත්පර 10 කාලයකදී අඩු වෙනවා. මේ නිශ්චල දාඩ පත්වන්නේ තව කොපමණ කාලයකට පසුවද කියන එක. හොඳයි දරුවනේ, එක ලක්ෂයක් මම සඳහනවා. ඊළඟ ලක්ෂය සලකනවා. මෙයා ගමන් කරනවලු 30ක වේගයකින් 30 ms එක වේගයකින් ගමන් කරනවලු. ඊළඟ අවස්ථාවේදී 15කින් ගමන් කරනවලු. ඊට පස්සේ නිශ්චල වෙන්න කොච්චර කාලයක් ගමන් යනවද කියලා කියනවා. ඉතින් මෙයා මෙතන 15ක් අඩු වෙන්නම නියත මන්දනයකින් තමයි යන්නේ. ඉතින් තප්පර 5කින් එයා තප්පර 10කින් තමයි එයා 15ක් වෙන්නේ. මෙන්න මෙයා නිශ්චල වෙන්න ප්‍රවේගයේ බිඳුවක් වෙන්න කොච්චර කාලයක් තවත් කොච්චර කාලයක් යනවද කියලා අහනවා. මෙතන ඉඳන් තව කොච්චර කාලයක් යනවද කියලා අහනවා. මේ පුතේ මේක හදන්න පොඩ්ඩක් දැන් මොන ප්‍රශ්නේ කියවලා දැන් නවත්තලා වීඩියෝ එක. දැන් පොඩ්ඩක් හිතලා උත්තරයක් හිතාගන්න. නැත්නම් හදන්න. හදලා ඉතින් පස්සේ බලන්න. පුතේ මේක හදන එක ඉතාමත්ම පහසුයි. මේක මම ලේසි ක්‍රමයකට හදන්න. ඉස්සෙල්ලාම අපි සූත්‍ර දාලා හදමු. ඊට පස්සේ තංග කරලා ගන්න බලමු. හොඳයි දරුවනේ, දැන් මේක පුතේ 30ක තිබ්බ එක 15ට යන්න නියත මන්දනයකින් තමයි යන්නේ. එතකොට නියත මන්දනයේ යද්දී අපිට පුළුවන් මේකේ පුතේ මන්දනය හොයාගෙන ඊටු මන්දනය මේකට ආදේශ කරන මේකේ කාලය හොයාගන්න පුළුවන්. එහෙනම් මේක දීලා තියෙන්නේ මන්දනය හොයාගන්න. එහෙනම් මේ චලිතයට මම දානවා චලිත සමීකරණය දානවා. මම ලඝු කරගන්න AB C කියලා මම ලඝු කරගන්න ඕනේ ගානකොට මට නම් කරගන්න පහසු නිසා. MCQ එක ඉන්න අපිට ඕනේ නැහැ. නමුත් මම ඔන්න එහෙම ලකුණු කරා. AB චලිතයට මම දාන්න යන්නේ. මොකද්ද දාන්නේ? මට තොරණේ හොයාගන්න ඕනේ. මම දන්නවා පළවෙනි සමීකරණය AT කියලා මම දානවා. මේ සමානයි U දන AT සමීකරණය දානවා. අවසාන ප්‍රවේගය කීයද? 15යි. ආරම්භ ප්‍රවේගය කීයද? 30යි. තොරණේ මම දන්නේ නැහැ. කාලය හැබැයි කියලා තියෙනවා 10ක්. එහෙනම් මේක මේ පැත්තට ගියාන් පස්සේ එනවා ඍණ 15ක් විදිහට ඒ ගුණ කිරීම 10යි. එහෙනම් ඒ සමානයි 1.5ක් ms ඍණ 2 කියලා ඔන්න අපිට මන්දනේ එනවා. මෙයා ගමන් කරන මන්දනේ එනවා. දැන් එහෙනම් මේකේ එන මෙයා එහෙනම් මේ කියන්නේ නියත මන්දනයක් කියලා දීලා තියෙනවනේ. නියත මන්දනයකින් යනවා නම් දැන් එහෙනම් මේකට දාමු බලන්න. ඒකටත් දාමු. අපි ගමු BC චලිතයටත් අපි දානවා මෙන්න මේ සම්බන්ධයම දානවා. ඒක දාද්දී අවසාන ප්‍රවේගයේ බිඳුවයි ආරම්භ ප්‍රවේගයට වෙන්නේ මේක 15යි. ධන තොරණේ කියන මෙයාගේ මුදේ දැරිනාවේ උතර මෙයා ඍණයි. මෙයාගේ ඍණ 1.5යි. කුණ කිරීම කාලය දන්නේ නැත. එහෙනම් මේක මේ පැත්තට අරන් ගියාම ඍණ 15ක් එනවා. ඒක 1.5න් ඍණ 1.5 දෙකම පස්සේ කාලය එනවා. එහෙනම් කාලය සමානයි තප්පර 10ක් කියලා උත්තරේ එන. තවත් තප්පර 10කින් තමයි මෙයා නිශ්චල වෙන්නේ. තවත් තප්පර 10කින් තමයි නිශ්චල වෙන්නේ. ඉතින් මේකේ පිළිතුරු දීලා තියෙනවා. ඉතින් මේ MCQ වලට අපිට උත්තරයක් දෙන්න පුළුවන්. ඔන්න එක ක්‍රමයක්. මේක පුළුවන් චලිත සමීකරණ ටික දාලා දාන හදන්න. ඔන්න මම තියරි ගැටලුවක් නිසා මම මේක මේ විදිහට හදලා. නමුත් පුතේ විභාගයට නම් මෙච්චර දුර අපිට යන්න ඕනේ නැහැ. ඉතින් මම තව ක්‍රමයක් විදිහට මම කියනවා. පුතේ නියත මන්දනයකින් යනවා නම් මේ හරිය 30 සිට 15 දක්වා ගියපු 15ක් තමයි අඩු වෙලා තියෙන්නේ. දැන් 15 නිශ්චල වෙන්න නම් 15 සිට බිඳුව දක්වා ඉන්න බැහැ. 15 සිට බිඳුව දක්වා. එහෙනම් ඒක අඩුවීම කියද 15යි. මේ අඩුවීමත් 15යි. එහෙනම් නියත මන්දනයක් කියන්නේ ප්‍රවේගයේ අඩුවීමක්. එහෙනම් මන්දනය එකම මන්දනයක් නම්
අපිට කියන්න පුළුවන් මේ කාලයට සමානයි. නිකම් උත්තරේ හිතලා ගන්න පුළුවන්. ඔන්න විභාගයට නම් මේ වගේ විදිහට තමයි ගැටලුවක් අපි කළ යුත්තේ. හොඳයි. ක්‍රම දෙකම පොඩ්ඩක් හිතන්න. හරි දරුවනේ අපි ඊළඟ ගැටලුව අපි කරනවා. මේක ඇවිල්ලා 1991 දුන්න බහුවර්ණ ගැටලුවක්. 1991 අවුරුද්දේ අපි ඉන්න තුන්වෙනි උදාහරණය මේක ඇවිල්ලා 1991 අවුරුද්දේ ආපු ගැටලුවක්. දෙවෙනි මේවා කියන්නේ ඒක මෝටර රථයක් සහ බස් රථයක් මාර්ගයේ රතු ආලෝක සංඥාවක් අසල නවතා ඇත. මෝටර රථය බසයට මීටර් 100ක් පිටුපසින් නවතා ඇත. සංඥා එළිය කොළ පැහැ වූ විට මෝටර රථය තොරණයකින්ද එම මොහොතේම බස් රථය තොරණයෙන් ගමන් කරනවා නම් මෝටර බස්සේ පසුබිම ගත වන කාලේ කොහොමද කියලා අහනවා. හරි උදේවන කලර් ලයිට් එක ඇඳ වෙන මේ විදිහට ඔන්න ඔතන බස් එක තියෙනවා. මම ඔන්න B කියලා කියන්නේ යාට මේ හරි උදේ වාහනේ තියෙනවා කාර් එක තියෙනවා මෝටර රථේ ඔන්නෝම තියෙනවා. ඔමෙන්ද එතකොට මෙයා කොළ ලයිට් එක වතුනම තමයි උදේ යන්න ඕනේ නේද? කොළ ලයිට් එක වතුනම මෙයා 4යි මිස්ට්‍රින දෙක තොරණේකින්ද කොළ ලයිට් එක වතුනම මෙයා 6යි මිස්ට්‍රින දෙක තොරණේකින්ද යනවා. මේ අනිත් එක් බස් එකයි කාර් එකයි අතර පරතරය කොච්චරද? පරතරය මීටර් 100ක් කියලා දීලා තියෙනවා. පරතරය මීටර් 100යි. එහෙනම් මීටර් 100යි මෙන්න මේ දෙක. මොනද බස් එකයි මෙන්න මේකයි මීටර් 100ක පරතරයකින් තමයි තියෙන්නේ කලර් ලයිට් එකේදී. දැන් දුන්න ගමන් මේ දෙන්න 6ක වේගයෙන් යනවා අනිත් එක 4ක තොරණයකින් යනවා 6ක තොරණයකින් 4ක තොරණයකින් යනවා. මේ දෙන්න කොතනින්ද හම්බ වෙන්නේ කියලා තමයි මේ අහන්නේ ගැටලුව. කොතනින්ද හම්බ වෙන්නේ යන තැනට කාලය කොච්චරක් ගත වෙනවද කියන එක තමයි දෙන්නේ. කොල් ලයිට් එක පත් වෙච්ච ගමන් කාලය 0යි මෙයාගේ කාලය 0යි දෙන්නම ස්ටාර්ට් කරනවා. එහෙනම් හම්බ වෙන දුර තමයි මේ තියෙන්නේ. හොඳයි දරුවනේ ගාන කියවලා ගාන හදන්න ගන්න. හදලා ඉතින් පස්සේ තමයි වීඩියෝ එක බලන්න ඕනේ. නැවතත් කියන්න දෙන්නේ ඒකමයි. මේක මම ඔන්න ක්‍රමයකට හදනවා. ක්‍රමයකට හදනවා පුතේ මම මේක ගන්නවා. මෙතන ඉඳන් S දුරක් ගන්න. S දුරක් නම් මේ දුර අපි දන්නවා දැනටම මීටර් 100යි කියන එක. ඒකට එකම කාලයක් තමයි මෙතනට යන්න ගන්නෙ. ඇයි දෙන්නම ස්ටාර්ට් කරන්නේ එකම වෙලාවක නිසා. එතකොට මෙයා යන්නේ ඒ කාලය තුල S දුරයි. මෙයා යනවා මෙන්න මේ දුර දෙකම යනවා එකම කාලේ. චලිත සමීකරණ දෙකක් ගන්නවා. ඒ චලිත සමීකරණ දෙක විසඳීමෙන් අපිට හොයාගන්න පුළුවන් කාලයට උත්තරය හොයාගන්න පුළුවන්. හරි. ඕකට මම ගන්නම් පළවෙනි එක විදිහට ගන්නම්. මෙන්න මේ b ට මම දානවා S සමානයි ut ධන භාගයක් at කියන සූත්‍රය තමයි මම දාන්නේ. මේකට පුතේ අපි දාමු b කියන බස් රථයකට දාමු. ඒක ගමන් කරන දුර s වෙනවා. ආරම්භ ප්‍රවේගය තියනවාද? ආරම්භ ප්‍රවේගය දෙන්නම නෑ. එයාගේ පවතින යන ඉස්සල්ලාවේ තමයි දෙන්නම පවතින්නේ. එහෙනම් ආරම්භ ප්‍රවේගය 0යි. දැන් ත්වරණය කීයද? ත්වරණය පුතේ 4යි. කාලය අපි දන්නේ නෑ තාම. මේක විසඳුවම පස්සේ එනවා s සමානයි 2යි t කියලා t වර්ග කියලා එනවා. මම කාර් එකට දානවා. මෝටර රථයකට දානවා. මෝටර රථයකට දැම්මොත් එහෙම එයාගේ ඒ විදිහටමයි මේ සූත්‍රය තමයි දාන්නේ. එයාගේ නම් ගමන් කරන්නේ s ධන 100යි සමානයි ආරම්භ ප්‍රවේගය 0යි අවසානයේ ත්වරණය කීයද? එයා ත්වරණය ගමන් කරන්නේ 6යි කාලය t වර්ගම තමයි. මේක සුළු කරන් පස්සේ එනවා s ධන 100 3යි t වර්ග කියලා අපිට සමීකරණයක් එනවා. ඉතින් මේ සමීකරණය විසඳන්න තියෙන්නේ මේ සමීකරණය වුණ විසඳීමක් මම මෙතනම ගන්නම්. පුතේ මේ හරියට දාන්න පුළුවන්. s කියන්නේ මොකක්ද? එතකොට මෙතනම අපි දිනනවා s සමානයි 2ක් t නිසා මේ හරියට උන ආදේශ කරපු ගමන් අපිට මේ උත්තරේ ගන්න පුළුවන්.
s ට මම 2t විදිහට ගන්නවා මේ සමීකරණයට තමයි ගන්න යන්නේ s කියන්නේ 2t වර්ග ධන 100 සමානයි මෙතනින් එනවා 3යි t වර්ග සමීකරණයට ආදේශ කරනවා ආදේශ කරන් පස්සේ මේකේ හැපැත්තට ගියන් පස්සේ t විදිහට එනවා මේක 100ක් එනවා එහෙනම් t කියන්නේ පුතේ මොකද්ද වර්ගමූලය කරපු ගමන් ධන ඍණ 10ක් කියලා එනවා 100 වර්ගමූලය 10යි ධන හෝ ඍණ 10ක් කියලා එනවා නමුත් කාලය කියන එක ධනද ධනයි ඍණාගයක් නැත කාලය ආපස්සට යන්නේ නැහැ කාලය ආපස්සට යන්නේ නැහැ ධන උත්තරය එහෙනම් කාලය ධන 10ක් විදිහට එනවා එහෙනම් තත්පර 10කින් මෝටර රථයයි බස් රථයයි එකට හම්බ වෙනවා තත්පර 10කින් මේ වේගයෙන් ගියොත් එහෙම වෙනවා ඔන්න එක ක්‍රමයක් ඔය මේව හදන්න පුළුවන් නැත්තම් මම තව ක්‍රමයක් යෝජනා කරනවා කැමති ක්‍රමයක් පුළුවන් කරන්න තව ක්‍රමයක් විදිහට ගන්න පුළුවන් දැන් බස් එක ගමුකෝ බස් එක යනවා 4කින් මෙයා යනවා 6කින් ආරම්භක තොරණ යන එතකොට පුතේ මෝටර රථයේ බස් රථයේ අල්ලන්න ඒ කියන්නේ ඒ දෙක එකට වෙන්න එක ළඟට එන්න මීටර් 100ක් යන්න ඕනේ. ඒ දෙන්නගේ පරතරයෙන් දෙන්නම ඉස්සරහට යනවා. දෙන්නම ඉස්සරහට යනවා කියලා කියන්නේ අනිවාර්යයෙන් මේක අල්ලන්න මීටර් 100 යන්න ඕනේ. එහෙනම් මීටර් 100 යන්න මෙයාත් යනවානේ. එයා 4කින් යද්දී මෙයා 6කින් යනවා. ඒ කියන්නේ වැඩි නෙමෙයි. එහෙනම් මෙයාට සාපේක්ෂව මෙයා ගත්තොත් එහෙම අපි බස් රථයේ තුල ඉඳලා බැලුවොත් එහෙම මෙයා යන්නේ මෙයා එනවා වගේ අපිට පේනවා දෙකක තොරණේකින්. තේරුණා නේද? මෙයා 4කින් යනවා මෙයා 6කින් යනවා. එහෙනම් මෙයා ඊට වඩා කීයකින් ඇල්ලෙන්න ඒ කියන්නේ අල්ලන්න යනවද? දෙන්නම යනවා. මේක අල්ලන්න යන තොරණේ කියලා දෙකකින් යනවා. එහෙනම් අපිට ඔය මොයි සමීකරණය S සමානයි ut ධන භාගයක් at කියන සූත්‍රය දාන්න පුළුවන්. එතකොට යන්න තියෙන දුර කීයද? 100යි. ආරම්භ වේගය 0යි. එතකොට භාගයක් තොරණේ කීයද උදේ? තොරණය දෙකකින් තමයි මේක අල්ලන්න යන්නේ. 2යි කාලය දන්නේ. ඒක තමයි හොයන්න ඕනේ. එහෙනම් මේක බෙදුවම පස්සේ අපිට එනවා t වර්ග සමානයි මේ පැත්තේ 100යි කියලා. නැවතත් ආපහු 100 වර්ගමූලය කියලා කියන්නේ 10යි ඒක ධන උත්තරේ පමණයි සලකන්නේ. ඔන්න මේක හරිම ලේසියෙන් මේකෙන් ගන්නත් පුළුවන්. ඔන්න ක්‍රම දෙකම අපි සටහන් කරගන්න ඉගෙන ගන්න. කරන්න බැරුවා නම් කළා නම් බොහොම හොඳයි. ඉතින් පුතේ මේ ඔය තමයි අපේ චලිත සමීකරණ කොටස. ඉතින් චලිත සමීකරණ මෙතනින් මම ඉවර කරනවා. ඉතින් මේ තමයි සියලුම තියරිත් එක්ක තමයි මේ ඔක්කොම තියෙන්නේ. ඉතින් ඊළඟින් අපි තවත් කොටසකින් හම්බෙමු.